උතුම් බුදු ගුණ සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි. දෙසූ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි. ඒ දහම් මග සැරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි. මෙතුම් සරණේ ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විමංසකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියායං අජානන්තේන තථාගතේ සමන්නේසනා කාතබ්බා සම්මා සම්බුද්ධා වමානෝවා ඉති විඤ්ඤායති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරුවනින් අවසරයි. සදහැවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද ඔබ සූදානම් වෙන්නේ ජාතික නිදහස් දවස තුල ඉඳිමින් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. අද ශ්‍රී ලංකාවේ 74 වෙනි නිදහස් දිනය. 1948 පෙබරවාරි 4 වෙනිදා අපේ රටට නිදහස ලැබුණු බව අපි කවුරුත් දන්නවා. ඉංග්‍රීසීන්ගේ
තාඩන පීඩන වලට ලක් වෙලා සිටිය අපට නිදහසක් ලැබුණු අවස්ථාව තමයි අපි අද දවසේත් සමරමින් සිටින්නේ. එදා සමාජය තුළ මොන වගේ තත්ත්වයක් තිබුණාද කියන වග අපේ වැඩිහිටියන්ට ඒ පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා. නමුත් තරුණ පරම්පරාවට ඒ වගේම පුංචි දුවා දරුවන්ට එදා සමාජය පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙන්නේ පොතපත කියවලා දැනුම ලබා ගැනීමත් එක්ක. එදා ලාංකිකයන් බොහොම තාඩනයට පීඩනයට ලක් වෙලා සිටිය යුගයක්. ඒ යුගය තුල බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණ බව අපි කවුරුත් දන්නවා. එක දවසින් ලැබිච්ච නිදහසක් විදියට අපි අර්ථකථනය කරනවා නම් ඒක සාධාරණ වෙන්නේ නැහැ. මේ රටේ අපේ ආදි මුතුන් මිත්තන් ජාතික නිදහස වෙනුවෙන් වෙහෙසිලා මහන්සි වෙලා ජීවිත පරිත්‍යාග කරලා ඒ මතින් ලැබපු නිදහසක් තමයි අදත් අපි කතා කරන්නේ. ඒ නිදහස ක්‍රමයෙන් ලැබුණ එකක්. ලබා ගත්ත එකක්. ඒ නිදහස අපිට සම්පූර්ණ වශයෙන් ලැබුණාද කියන එකත් අපි නැවත වාරයක් කල්පනා කරලා බලන්න ඕන. අධිරාජ්‍යවාදීන්ගෙන් අපට ලැබුණු ඒ නිදහස අපි භුක්ති විඳින්නේ කොහොමද කියන එක ගැනත් අපි කල්පනා කරලා බලන්න ඕන. අපේ යහපත වෙනුවෙන් ඒ යොදාගෙන තියෙනවද? අපේ ඉදිරි අනාගතය වෙනුවෙන් කෙසේ අපි යොදාගෙන තියෙනවද කියන වග අපිටම යම් කාරණාවන් එක්ක පැහැදිලි වෙනවා. දැන් සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්නේ අපි නිදහස ලබලා අවුරුදු 74ක් ගිය තැනත් අපගේ මොනතරම් අඩුපාඩුකම් ඒ වගේම අපගේ පරාදීන ස්වභාවයන් ඒ වගේම ස්වෛරීත්වය පිළිබඳව අපි නිතර කතා කරනවා. ඒ තුල අපට යම් කාරණාවන් එක්ක සතුටු වෙනවට වඩා කනගාටුවට පත්වෙන්නට සිද්ධ වෙලා තියෙන බව පැහැදිලි වෙනවා. පින්වත්නි, අද ධර්ම දේශනාව නිදහස දවස වෙනුවෙන් සිද්ධ කෙරෙන නිසා අපි කල්පනා කරනවා මේ නිදහස සම්බන්ධයෙන් බෞද්ධ ඉගැන්වීම තුල තියෙන කාරණාවන් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණු ශාස්ත්‍රූවරයන් වහන්සේලා අතර
තවත් එක ශාස්ත්‍රූවරයන් වහන්සේ නමක් නෙවෙයි. ඔබ දන්නවා එදා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙනකොට දඹදිව නොයෙක් ශාස්ත්‍රූවරු හිටියා. ඒ වගේම නොයෙක් මතිමතාන්තර තිබුණා, ඉගැන්වීම් තිබුණා, වාද විවාද තිබුණා. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේදී පැහැදිලි කරනවා දෙසටක් මතධාරීන් එදා සමාජය තුල ජීවත් වුණා. 62ක් වුණු ඉගැන්වීම් වලට 63 වෙනි ඉගැන්වීම විදියට නෙවෙයි බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නේ. ඒ සියල්ල ඛණ්ඩණය කරලා බුදුරජාණන් වහන්සේ නව යථාර්ථවාදී ඉගැන්වීමක් සමාජයට ලෝකයට හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දීම තුළ බුදුරජාණන් වහන්සේ සියලු ශාස්ත්‍රූවරයන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයන් වහන්සේ බවට පත් වෙනවා. උන්වහන්සේ තවත් ශාස්ත්‍රූවරයෙක් වුණා නෙවෙයි. ශාස්ත්‍රූවරුන්ගෙන් අඩුවක් එදා සමාජය තුල තිබුණේ නැහැ. එදා සමාජයට නිවැරදි මඟ කියන යථාර්ථවාදී ඉගැන්වීමක් දේශනා කරන ශාස්ත්‍රූවරයෙකුගේ අවශ්‍යතාවය තමයි පැන නැගිලා තිබුණේ. ඔබ දන්නවා එදා සමාජය තුල බොහෝ දෙනෙක් යම් විදියක සැනසීමක් නිවීමක් බලාපොරොත්තුවෙන් යම් යම් ක්‍රියාවල නිරත වෙලා හිටියා. ඇතැම් අය සත්තු විදිහට ජීවිතය ගත කළා ඒ තුල සැනසීමක් තියෙනවයි කියලා. ඇතැම් උදවිය ජීවිතය ගත කළා ශරීරයට දැඩි ලෙස පීඩාවන් ලබා දෙමින් කටුකත්වය පුරුදු කරමින් ඒ තුල සැනසීම ලැබෙනවා කියන අදහස මත ඇතැම් අය ජීවිතයට සැපය ළඟා කරමින් අධික සැපවත් ජීවිත ගත කරමින් ඒ තුල සැනසීම බලාපොරොත්තු වුණා. අත්ත කිලමතානු යෝගය, කාම සුකල්ලිකානු යෝගය කියන මේ අන්තයන් දෙකටම වැටෙන්නේ නැතුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පැහැදිලි කළා මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව තුල තමයි සත්වයාගේ සැනසීම නිවීම තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයට පැහැදිලි කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තවත් ශාස්ත්‍රූවරයන් වහන්සේ නමක් බවට පත් නොවි. එකම ශාස්ත්‍රූවරයන් වහන්සේ බවට ලෝකයට ඉදිරිපත් වන්නට යෙදීමම බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය කියන එක අපි මතක තබා ගන්න ඕන. ඒ ශාස්ත්‍රූවරයන් වහන්සේ සරණ යන්න ඔබට මට හැකියාව ලැබීම පිළිබඳව අපි සතුටටපත් වෙන්නට ඕන. මේ ලෝකයට යථාර්ථවාදී දහමක් දේශනා කළ ඒ ශාස්ත්‍රූවරයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවක පිරිස විදියට අපට භාග්‍ය ලැබීම අපේ ජීවිතයට පින්වත්නි
ඊට වඩා ලැබීමක් නැහැ. ඒ ලැබීම අපේ මෙලව ජීවිතය සරු කරනවා, පරලොව ජීවිත සාර්ථක කරනවා. මෙලව ජීවිතය පරලොව ජීවිතය සාර්ථකත්වය පිණිස ඔබට අද දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තරම් මේ සත්වයාට නිදහස ලබා දුන්න ශාස්ත්‍රූවරයෙක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අපි අද නිදහස ගැන කතා කරන නිසා මම කැමති අද ඔබට මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට මොනතරම් නිදහසක් ලබා දුන්නාද කියන වග දේශනාව තුළින් පෙන්වලා දෙන්න. එය නිකම්ම නිකං නිදහසක් නෙවෙයි. එය අර්ථාන්විත නිදහසක්. ඒ වගේම ඒ නිදහස කෙනෙකුට ලැබීම තුළ එයාගේ ජීවිතය මෙලෝ වශයෙන් සාර්ථක වෙනවා වගේම පරලෝ වශයෙන්ුත් එයාට සැනසීම උදා කරගන්න පුළුවන් අවස්ථාවක් ඒ නිදහස තුළ තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමර්ශන කියලා සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ පාඩයක් තමයි අද මාතෘකා විදියට මම ඔබට සිහිපත් කරන්නට යෙදුනේ. එහිදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට තමන් වහන්සේ ගැනත් ඒ වගේම උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ගැනත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රාවක මහා සංඝරත්නය ගැනත් අවබෝධය ඇති කරගන්න, හැබැයි ඒ පිළිබඳව විමසලා කවුරු හරි කියන තරමින්වත් කවුරු හරි මෙන්න මේකයි කියලා පැහැදිලි කරපු තරමින්වත් නෙවෙයි, තමන්ම අවබෝධ කරගන්න, ප්‍රශ්න කරලා අවබෝධ කරගන්න අවස්ථාව, විමසා දැනගන්න අවස්ථාව බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙනවා. බලන්න එතන මොන තරම් නිදහසක් ශ්‍රාවකයන් විදියට අපට ලැබිලා තියෙනවද කියලා. ඔබ දන්නවා ඇතම් ආගම් තිබෙනවා. ඒ ආගම් වලදී ඒ ශාස්ත්‍රූවරයා පවසන දේවල් පිළිබඳව ප්‍රශ්න කරන්න, විමසන්න, ඒ පිළිබඳව විමර්ශනය කරන්න අයිතියක් නැහැ, වටපිටාවක් නැහැ. ඒ සඳහා නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳවත් විමර්ශනය කරන්න ශ්‍රාවකයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් ශ්‍රාවකයන්ට නිදහසක් උරුම කරලා දීලා තියෙනවද කියලා. උන්වහන්සේ තමයි ලෝකේම ශ්‍රේෂ්ඨ. ඒ නිසා ශ්‍රේෂ්ඨ වූ මා කියන දේ ඔබ පිළිගන්න ඕන කියලා නියම කරලා නැහැ. ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ විමර්ශන සූත්‍රයේදී පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ විමර්ශන සූත්‍රයේදීම උන්වහන්සේ පෙන්වන තමන්ගේ ධර්මය යම්කිසි කෙනෙකුට ඒ පිළිබඳව අවබෝධයක් නැත්නම්, විශ්වාසයක් නැත්නම්, ඒ විශ්වාසය ගොඩනගා ගන්න ඕනත් විමර්ශනය කරලා,
කරුණු දැනගෙන ඒ තුලින්ම තමයි ඒ අවබෝධය ලබා ගන්න ඕන. ඒ තුලත් ශ්‍රාවකයාට නිදහස ලබා දීලා තියෙනවා. සංඝයා පිළිබඳවත් එහෙමයි. සංඝයා කියලා කියන්නේ කවුද කියලා ඒ පිළිබඳව දැනගැනීමේ අයිතිය ඔබට තියෙනවා. ඒ අයිතිය බුදුරජාණන් වහන්සේත් ලබා දීලා තියෙනවා. මේ තුනුරුවන් පිළිබඳවම විමර්ශනය කරලා විමර්ශනය කරලා අවබෝධ කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ වගේම දේශනාවක් තමයි පින්වත්නි කේසිය පුත්‍ර නුවරදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාලාම සූත්‍රය. කාලාමවරු සඳහන් කරනවා තමන්ගේ ගමට එක එක ජාතියේ නායකයෝ ඇවිල්ලා ශාස්ත්‍රූවරු ඇවිල්ලා දේශනා පවත්වනවා. මගේ දේශනාව තමයි නිවැරදිම, එය තමයි අනුගමනය කරන්න ඕන, ඔබලා ඒ අනුගමනය කරන්න කියලා නියම කරනවා. ඒ නියම කරන අය අතර වරින් වර එක එක්කිනා ඇවිල්ලා එක එක දේශනාවන් සිද්ධ කරනවා. ඒ හැම කෙනාම උත්සාහ කරන්නේ තමන් තමයි නිවැරදි දේ කියන්නේ, තමන් තමයි නිවැරදි දේ ඉදිරිපත් කරන්නේ කියලා තහවුරු කරන්න උත්සාහ කරනවා. ඒ තුල එය ශ්‍රවණය කරන අයට බල කරනවා මේක තමයි අහන්න ඕන කියලා. දැන් පින්වත්නි බලන්නකෝ මේ වර්තමානයේත් එහෙම දේවල් නැද්ද කියලා. එහෙම දේවල් තියෙනවා. සමහරක් උදවිය කණ්ඩායම් වශයෙන් එකතු වෙලා ඒ අය වෙනුවෙන් දේශන පවත්වනවා. ඒ දේශන පවත්වලා තහවුරු කරන්න උත්සාහ කරනවා මම තමයි නිවැරදි දේ කිව්වේ, මම තමයි හරිම දේ කියලා තියෙන්නේ, ඒ නිසා ඔබලා පිළිගත යුතුයි. සමහරක් අය එහෙම පිළිගත්තේ නැති වුණොත් එහෙම තරහ අරගෙන කේන්ති අරගෙන බනිනවා. දැන් එදා සමාජයත් එහෙම සමාජයක්. නොඑක් අය නොඑක් විදියට ඇවිල්ලා ඉගැන්වීම් කරනවා. දැන් කෝකද පිළිගන්නේ කියන ගැටලුව තියෙනවා. ඒ වෙලාවේදී කාලාමවරු බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව සඳහන් කරනවා. අපේ ගමට මේ වගේ ශාස්ත්‍රූවරු ඇවිල්ලා නොඑක ආකාර ඉගැන්වීම් කරනවා. ඒ අය තමයි හරිම දේ කියන්නේ, ඒ අය තමයි කරලා තියෙන්නේ ඒවා. ඒ නිසා එය පිළිගත යුතුයි කියලා කියනවා. ස්වාමීනි අපිට මේක කරදරයක්. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී සඳහන් කරන්නේ පින්වත්නි එහෙම කවුරුත් කිව්ව පළියට පිළිගන්න එපා. ඒ වගේම කාගෙන්වත් ඇසූ පමණින් පිළිගන්නත් එපා. මා අනුස්සවේන කාගෙන්වත් ඇහුව පමණින්ම එය පිළිගන්න එපා. මා පරම්පරාය කිව්වේ සම්ප්‍රදායෙන් එන විදියට. එහෙම නැත්නම් පරම්පරාවෙන් එනවයි කියලා ඒව පිළිගන්න එපා. මා ඉතිකිරාය කවුරු හරි කිව්ව පළියට ඒක පිළිගන්න එපා. කියලා තියනවා කියලා මෙහෙම අතීතේ කියලා තියනවා ඒක පිළිගන්න ඕන කියලා පිළිගන්න එපා. මා පිටක සම්පදාය යම් පොත්පත්වල තියෙනවයි කියලා ඒ පිළිගන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ විතරක් නෙවෙයි මා තක්ක හේතු තර්කයට භාජනීය උණයි කියලා ඒ තර්කය ඉදිරිපත් උණයි කියලා ඒ පිළිගන්නත් එපා. මා ණය හේතු න්‍යායට භාජනීය උණයි කියලා
ඒ පිළිගන්නත් එපා. මේ විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අධිපතිත්වය දරන කෙනෙක්, අපි හිතමු රටේ රජතුමා, එහෙම නැත්නම් නායකයෙක් කිව්වයි කියලා ඒකත් පිළිගන්න එපා. එහෙනම් මොකද කරන්න ඕන? එහෙනම් කිසිවක් පිළිගන්නේ නැතුව නිකම්ම ඉන්නවා කියන එකද? නෑ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අපට නිදහස ලබා දීලා තියෙනවා. අපට ඒ පිළිබඳව විමර්ශනය කරලා එය නිගමනයකට පැමිණෙන්න ශ්‍රාවකයට නිදහස ලබා දීලා තියෙනවා. චින්තනමය නිදහස ලබා දීලා තියෙනවා. දැන් බලන්න නිදහස කිව්වාම භාෂණීය නිදහස, චින්තනමය නිදහස, මේ වගේ නිදහස් හැම අතින්ම බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙනවා. දැන් අද ගත්තොත් එහෙම සමහරක් වෙලාවට අපිට භාෂණීය නිදහසක් නැති අවස්ථා තියෙනවා. චින්තනමය නිදහසක් නැති අවස්ථා තියෙනවා. අපිට ඕන දේවල් හිතන්න බෑ. සමහර වෙලාවට ඒ හිතන දේවල් හරියන්නේ නැහැ. ඒ කියන දේවල් හරියන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයට ලබා දීලා තියෙනවා. තමන්ගේ ධර්මය පිළිබඳව හෝ පිළිගන්න එකපාරට පිළිගැනීමකට යන්න එපා. ඒ ගැන විමර්ශනය කරලා, ඒ ගැන සොයා බලලා, එය අවබෝධ කරගන්න තමයි අවස්ථාව ලබා දීලා තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ඒහි පස්සික දහමක්නේ. ඒහි පස්සික කියලා කියන්නේ බලෙන් පටවන්නේ නැහැ. දැන් සමහරක් වෙලාවට ඇතැම් ඉගැන්වීම් පිළිබඳව අදටත් මේ වර්තමානීය වෙනකොටත් දුරකථනයෙන් සමහර වෙලාවට පණිවිඩ එනවා, බලෙන් වගේ අපිට ඒව අහන්න සිද්ධ වෙලා තියෙනවා. කවුරුවත් ඒවා ඉල්ලලත් නෙවෙයි, බලෙන් අහන්න වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? ඒහි පස්සිකෝ. තමන්ට හොඳ නම්, තමන් හිතනවා නම් මේක යහපත් කියලා ඇවිල්ලා බලලා ඒ තුල ප්‍රතිඵල දැකලා තමන්ට ඒ තුල අනුගත වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් උපාලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පින්වත්නි උපාලි ගෘහපතිය බුදුරජාණන් වහන්සේත් එක්ක තර්ක කරන්න තමයි ඉදිරිපත් වෙන්නේ. භවත් ගෞතමයන් වහන්සේ පරාජයට පත් කරනවා කියන අදහසින් තමයි එන්නේ. නමුත් උපාලි පරාජයට පත් වෙනවා. පරාජයට පත් වුණා විතරක් නෙවෙයි, එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කරනවා, ස්වාමීනි අද පටන් අජ්ජතග්ගේ පානුපේතං සරණං ගච්ඡාමි. අද පටන් මම ඔබ වහන්සේ දිවිහිමියෙන් සරණ යනවා කියලා ප්‍රකාශ කරනවා. එතෙන්දි පින්වත්නි උපාලි ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක් ලබා දෙනවා. නිකම්ම නෙවෙයි, විමර්ශනය කරලා ඒ තුල බැස ගන්නටයි කියලා. ඒ විතරක් නෙවෙයි, මේ උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න පෙර ආතුව නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයෙක්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දන්නවා නිගණ්ඨනාත පුත්ත ඇතුළු පිරිසට මේ උපාලි දන් පූජා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උපාලිට මෙතෙක් පවත්වාගෙන ආපු ඒ අන්‍ය තීර්ථකයන් වෙනුවෙන් ලබා දීපු දන් වැට නවත්තන්න එපා. බලන්නකො මොනතරම් නිදහසක්ද කියලා.
ඒ නිදහස කොතනකවත් අපිට ලැබිලා තියනවද? නැහැ. මම හිතන්නේ මේ වර්තමානයේ කිසිම තැනක ඒ වගේ නිදහසක් තියෙයි කියලා. ඒ නිදහස බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වෙනුවෙන් ලබා දීලා තියෙනවා. කෙනෙකුට ලැබෙන ආහාර ටික වළක්වන්න බුදුරජාණන් වහන්සේට උවමනා කළේ නැහැ. දැන් ඔබත් දන්නවා සමහරක් නිවෙස්වල ආගම් දෙකම අදහන අය ඉන්න පුළුවන්. ආගම් දෙකක් අදහන අය ඉන්න පුළුවන්. නෝනා මහත්තයා වෙන වෙනම ඇදහිම් කරන අය ඉන්න පුළුවන්. දැන් බෞද්ධ ආගම කියලා කියන්නේ ඇදහිමක් නෙවෙයිනේ. ඒ ප්‍රතිපදාව තුළ බැස ගැනීමක් නේ කරන්නේ. ඒ ප්‍රතිපදාවට කිසිදු බාධාවක් නැහැ. අන්‍ය අයට අන්‍ය ආගමිකයන්ට සැලකුවයි කියලා. දැන් ඔබ දන්නවා ධනංජානි සූත්‍රය. සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ ධනංජානි සූත්‍රයේ සඳහන් වෙනවා ධනංජානි බැමිණිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. හැබැයි බමුණ ඒ අවස්ථාව වෙනකොටත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නෙවෙයි. එයා බමුණු ආගමේ ශ්‍රාවකයෙක්. ධනංජානි බැමිණිය ඒවටත් උදව් කරනවා. තමන්ගේ ස්වාමියා විදියට ඒ තමන්ගේ ස්වාමියාගේ ආගමික නායකයන් වෙනුවෙන් දන් පූජා කරනවා. හැබැයි පින්වත්නි ධනංජානි බැමිණියට ඒ අවස්ථාවේ බමුණා අවස්ථාව දෙන්නේ නැහැ තමන්ගේ ශ්‍රාවකයා විදියට එයින් පරිබාහිර ශාස්ත්‍රූවරයෙක් සිහිපත් කරන්න. ඔබ දන්නවා ධනංජානි සූත්‍රයේ දවසක් ධනංජානි බමුණ තමන්ගේ බමුණු පිරිසට දානයක් සූදානම් කරනවා. ඒ වෙලාවේ ධනංජානි බැමිණියට සඳහන් කරනවා අද නම් බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරන්න බෑ. තහනම් මතක් කළොත් කට කපනවා කියලා කිව්වා. නමුත් තමන් සරණ ගිය ශාස්ත්‍රූවරයන් වහන්සේට මොන තරම් ගෞරවයක් තියෙනවද කියලා කියනවා නම් මේ ධනංජානි බැමිණිය දන් පූජා කරමින් ඉන්න අතරේ අර බමුණන්ට ඒ වෙලාව තුල තමන්ගේ අතින් දාන භාජනයක් වැටෙනවා. වැටෙනකොටම ධනංජානි බැමිණියට මතක් වෙන්නේ තමන්ගේ ශාස්ත්‍රූවරයා. බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා ඒ වෙලාවෙත් සඳහන් කරනවා. ඒ තමන්ගේ ශ්‍රද්ධාවනේ. නමුත් පින්වත්නි ඒ උපාලි ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ නිදහස සෑම කෙනෙකුටම තියෙනවා. දැන් ඔබේ නිවසේ ඉන්නවා නම් එහෙම ඒත් ඒ අවස්ථාව තියෙනවා. බුදුදහම කියලා කියන්නේ ප්‍රතිපදාවක් තුළ ජීවිතය ගත කිරීමක්. ඉගැන්වීමක් පමණක් නෙවෙයි. බුදුදහමේ තියෙන ඉගැන්වීමක් වෙනම තියෙනවා. ඒ ඉගැන්වීමට අනුව ක්‍රියාවේ යෙදවන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තුළ ගත කරන කෙනාට තමයි බුදුදහමේ ප්‍රතිඵලය ලැබෙන්නේ. සා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට තමන්ගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම ඒ නිදහස ලබා දීලා තියෙනවා. හැබැයි පින්වත්නි ඔබ කල්පනා කරන්න එපා මේක අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න. දැන් ගොඩක් අය හිතනවනේ බුදුහාමුදුරුවෝ අපිට යම් කිසි විදියක අරියාදු කරන්නෙත් නැහැ. දැන් අපි කියන්නේ ආගම් තියෙනවා දේවවාදී ආගම් වල ඒ දේ කරේ නැතු වුණොත් දඬුවම් කරනවා. නමුත් අපේ බුදුහාමුදුරුවෝ එහෙම කරන්නේ නැහෙනි. බුදුහාමුදුරුවෝ කොතනකවත් තමන්ගේ අයටවත් අන් අයගේ අයටවත්
දඬුවම් කිරීමක් කරන්නේ කරන කෙනාට ප්‍රතිඵල තියෙනවා නොකරන කෙනාට ප්‍රතිඵල නැහැ. ඒකට බල කරලා කරන්න ඕන කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වත්නි ඔබට ඒ නිදහස ලැබුණයි කියලා ඔබ අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න එපා. ඔය අනවශ්‍ය විදියට නිදහස පාවිච්චි කරනවට අපේ පැරණි අය අතර තියෙනවා වචනයක් ඒකට කියනවා වල්බూరు නිදහස කියලා. ඒ වල්බూరు නිදහස කියලා කියන්නේ විනාශයට හේතු වෙන එකක්. ඔබ ඔබේ පරිමාවට ඔබේ වපසරිය තුල තමයි ඒ නිදහස පාවිච්චි කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවානේ පංචශීල ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේගේම ඉගැන්වීමක් නෙමෙයි පංචශීල ප්‍රතිපදාව. උන්වහන්සේත් අනුමත කරලා තියෙනවා. ඒ පංචශීල ප්‍රතිපදාව තුල අනුගත වෙන කෙනාට කිසිදු අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අන් අයගේ ජීවිතවලට බාධාවක් පැමිණෙන්නෙත් නැහැ. දැන් ඔබ පරපණ නසන නැති කෙනෙක් වෙනවා කියලා කියන්නේ ඔබේ ජීවිතයටත් ආරක්ෂාවක්. ඒ වගේම ඔබ ඒසේ සිදු කිරීම තුළ මුළු මහත් ප්‍රජාව වෙනුවෙන්ම කරන්නේ ඔබ සේවයක්. ඒ ප්‍රජාවගේ මුළු මහත් සමාජයේම ආරක්ෂාව පිණිස ඉදිරිපත් වෙන කෙනෙක්. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන මේ නිදහස අනවශ්‍ය විදියට පාවිච්චි කළොත් ඔබටත් සිද්ධ වෙන්නේ ඒ තුලම විනාශය සිද්ධ කරගන්න. නිසා සියල්ලම නිදහස් කියලා ඕන දේවල් කරලා විනාශ වෙන්න නෙවෙයි. මේ දේශනාව තුල බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන කාරණාවන් ඉෂ්ට සිද්ධ කරගෙන තමන්ගේ ජීවිතය ගොඩනගා ගත්තොත් ඒ තුල පින්වත්නි අපට මෙලව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් පරලොව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මේ දේශනාව පුරාවටම බුදුරජාණන් වහන්සේ පුරුෂ පරායනයට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? පුරුෂ ශක්තියට නැත්තම් මිනිස්යාගේ මනුස්ස ශක්තියට අවස්ථාව ලබා දීලා තියෙනවා. මිනිස්යාට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ හොඳයි මේ නරකයි කියලා. හොඳ දේවල් සිද්ධ කිරීම තුල යහපත සිද්ධ වෙනවා වගේම අයහපත් දේවල් සිදු කිරීම තුල අයහපත සිද්ධ වෙනවා. නිදහස කියලා කියන්නේ යම්කිසි විදියක ඒ තුල සීමාවකුත් තියෙන්න ඕන. ගොනෙකුට ලණුවකින් බැඳලා තියෙනකොට තමයි එයාගේ ආරක්ෂාවක් තියෙන්නේ. නැති වුණොත් එයාගේ ආරක්ෂාවක් නැහැ. අන් අයගේ ජීවිතවලට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ගුණා කල්පනා කරන්නේ හැම වෙලාවම ලණුව ලියාගෙන යන්න. ලණුව ලියාගෙන ගියොත් එයාගේ ජීවිතයත් නැති වෙන්න පුළුවන්. ඒ තුල ඉන්න තාක්කල් අර ලණුවෙන් ගැට ගහලා කඹයෙන් ගැට ගහලා ඒ සීමාව තුල නිදහස විඳින තාක්කල් එයාට ජීවිතයට ආරක්ෂාව ලැබෙනවා වගේම එයාට අවශ්‍ය කරන දේවල් ලැබෙනවා. කන්න බොන්න ටික ලැබෙනවා. එයාට අවශ්‍ය කරන නිවහන ලැබෙනවා. ඒ සියල්ල ලැබෙනවා. හැබැයි එයා හිතුවොත් එහෙම මට මීට වඩා නිදහසක් ඕන කියලා. ඒක තමයි අර වල්බూరు නිදහස. අපිට පේන සමහරක් වෙට මේ සමාජයේ තරුණ පිරිස ඇතැම් වෙලාවට තමන්ට ලැබෙන නිදහස අයුතු විදියට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් තමන්ට තිබෙන රැකවරණය
බාධාවක් විදියට සලකන අය ඉන්නවා. ඒ අය කැමති අම්මා තාත්තගෙන් ඈත් වෙලා වැඩිහිටියන්ගෙන් ඈත් වෙලා තමන් කැමති දේවල් සිද්ධ කරගෙන ජීවත් වෙන්න. පින්වත්නි ඒකත් හරියට අර ගුණාට වෙච්ච දේ තමයි වෙන්නේ. ඒ නිසා අපිට කාලයක් තියෙනවා. ළමයි විදියට ළමා කාලයක් තියෙනවා. ඒ කාලය තුල ගත කර යුතු පිළිවෙලක් තියෙනවා. සීමාවක් තියෙනවා. ඒ සීමාව තුල ඉඳමින් කටයුතු කරන්න ඕන. ඒ සීමාව අපිට කරදරයක් කියලා හිතුනොත් ඒ සීමාවට වඩා වැඩි සීමාවකට යන්න ඕන කියලා හිතුනොත් එතනම පින්වත්නි විනාශය සිද්ධ වෙනවා. අපිට පේනවා ඇතැම් අවස්ථාවන් වලදී තරුණ ජීවිත විනාශ කරගන්නවා අයුතු විදියට නිදහස පාවිච්චි කරන්න ගිහිල්ලා. දැන් ධර්මය දන්න කෙනෙකුට නම් නිදහස කියලා කියන්නේ ඊටාම උපරිම ප්‍රයෝජන ලබන අවස්ථාවක්. හුදකලාව කියලා කියන්නේ ඒකනේ. දැන් හුදකලාව තුල ධර්මය දන්න කෙනෙකුට ධර්මය දියුණු කරගන්න එයා එය පාවිච්චි කරනවා. හැබැයි ධර්මය දන්නේ නැති කෙනාට හුදකලාව තමයි විනාශයට හේතු වෙන්නේ. ඔබ නිදහස පාවිච්චි කරනවා වගේම ඒ නිදහස අයුතු විදියට පාවිච්චි නොකර කටයුතු කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. එහෙම නොවුනොත් පින්වත්නි ඔබේ විනාශය සිද්ධ වෙන්න පුළුවන්. අද නිදහස් දවස කියලා අර වල්බూరు විදියට නිදහස පාවිච්චි කරන්න ගියොත් ඔබට ඒ තුලම නිදහස් දවසේම තමන්ගේ නිදහස නැති කරගන්න සිද්ධ වෙනවා. ඒ තුල තමන්ට අයහපත සිද්ධ වෙන්නේ. අන් අයගේ ජීවිතවලට අයහපත සිද්ධ වෙන්නේ. ඒ තුල විනාශයයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යම්කිසි සීමාවකට ඒවා කටයුතු කරන්න, ඒ තුල කටයුතු කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඒ බව තමයි අපි ලබා දෙන පණිවිඩය වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලත් එයයි සඳහන් වෙන්නේ. නිසා නිදහස උපරිම ආකාරයෙන් භුක්ති විඳිනවා කියලා කියන්නේ යම්කිසි සීමාවක තුල භුක්ති විඳින එකයි. සාගරය වෙරළ ඉක්මවා යන්නේ නැහැ. ඒ වගේම සාගරය වෙරළ ඉක්මවා යන්නේ නැහැ වගේ අපේ ජීවිතවලටත් සීලයක් තියෙන්න ඕන. සීලය කියලා කියන්නේ සාගරයේ වෙරළ වගේ. සීලය ඉක්මවා යෑම තුල අපේ නිදහසට බාධා පැමිණෙන්න පුළුවන්. අපේ නිදහසට විතරක් නෙමෙයි අන් අයගේ ජීවිතවල නිදහසටත් බාධා පැමිණෙන්න පුළුවන්. අපේ ජීවිත විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාව තුළින් අපි ඔබට මතු කරන්න උත්සාහවන්ත උනේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට නිදහසක් ලබා දීලා තියෙනවා මේ ධර්මය තුල. ධර්මය දන්න කෙනාට ඒ නිදහස පින්වත්නි උවමනා කරනවා. ඒ ධර්මය දන්න කෙනාට ඒ නිදහස තියෙන්න ඕන. ඒ නිදහස තිබුණොත් එයාට පුළුවන් ඒ ධර්මය තුල ප්‍රතිඵල ළඟා කරගන්න. හැබැයි ධර්මය දන්නේ නැති කෙනාට නිදහස ලැබෙනවා කියලා කියන්නෙම ඒ නිදහස නිසාම එයාගේ ජීවිතේ සැබෑ නිදහස අහිමි කරගන්නවා කියන එකයි. ඒ නිසා අපට ඉඩක් ලැබිලා තියෙනවා කියලා හිතලා ඒ ඉඩ ලැබිලා තියෙන අවස්ථාව නිවැරදි ආකාරයෙන් පාවිච්චි කරන්න ඕන. අයුතු විදියට අසාධාරණ විදියට පාවිච්චි කළොත් එහෙම ඒ තුල අප දන්නේම නැතුව අපේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. දැන් බලන්න අපි දැකලා තියෙන සමහරක් උදවියගේ ජීවිත අම්මා තාත්තගෙන් ඈත් වෙලා වැඩිහිටියන්ගෙන් ඈත් වෙලා තනිවම ජීවිත ගත කරන්න උත්සාහ වෙනවා.
තනියෙන් ජීවත් වෙන්න. ඒ අය කල්පනා කරන්නේ ඒක තමයි නිදහස කියලා. මම නම් හොඳ නිදහසෙන් ඉන්නේ කියලා කියනවා. මට නෑනේ ඔය කරදර කාගෙන්වත් කියලා කියනවා. මට නෑනේ කවුරුවත් එපා කියන්න කෙනෙක් කියලා කියනවා. සමහරක් වෙලාවට මේ වයස තුලදී කැමති වෙන්න පුළුවන්. ඒ කාලය තුල පින්වත්නි බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ළඟා වෙන්නේ යහපත් දේවල් නම් නෙවෙයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයත් ඒ අයගේ ජීවිත වලින් ඈත් වෙනවා. පාප මිත්‍ර ආශ්‍රය ලං වෙනවා. පාප මිත්‍ර ආශ්‍රයකට ලං වෙලා පාප මිත්‍ර ආශ්‍රයයක් තුල ජීවත් වෙන්න සිද්ධ වුණොත් එහෙම ඒ ජීවිතය පින්වත්නි හිතා ගන්න බැරි විදියට විනාශ වෙනවා. දැන් ඔය මත්ද්‍රව්‍ය මත් වතුර වලට ඇබ්බැහි වෙච්ච අය ඉන්නේ. ඒ වගේම ඔය බන්ධනාගාර ගත වෙලා ඉන්න අය ඒ අයගේ ජීවිතවලට ලං වෙලා බැලුවොත් එහෙම පේනවා ඒ තමන්ට ලැබුණු නිදහස අවභාවිත කරගෙන තියෙන්නේ. දෙමව්පියෝ සමහරක් වෙලාවට හොයන්නේ නැහැ. මේ තියෙන වාතාවරණය යටතේ දෙමව්පියෝ කල්පනා කරනවා අපිට මේව හොයන්න බලන්න වෙලාවක් නැහැ. එහෙමයි කියලා දෙමව්පියන්ට කිසිම අයිතියක් නැහැ තමන්ගේ දරුවෝ අතහරින්න. දරුවන්ට ඕන විදියට හැසිරෙන්න දීලා බලන් ඉන්න දෙමව්පියෝ විදියට ඔබට අයිතියක් නැහැ. ඔබේ වගකීමක් වෙනවා ඔබේ ඇස්මානේ දරුවන් තබා ගැනීම. ඒ කියන්නේ ළඟම ඉන්නවා කියන එක නෙවෙයි. ඔබට විමසා බලන්න හැකියාවක් තියෙන විදියට ඔබ ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. අද තාක්ෂණයේ තියෙනවා. මේ තාක්ෂණික නිදහස පවා බලන්නකෝ. අද වෙනකොට මොන තරම් විනාශය කරා හේතු වෙලා තියෙනවද? දැන් පහුගිය කාලේ දරුවන්ට පවා තාක්ෂණයේ භාවිත කරන්න නිදහස ලබා දීලා තිබුණා. අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඒ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ නිදහස භුක්ති විඳපු දරුවෝ වගේම එය අවභාවිත කරපු දරුවොත් හිටියා. ඒ නිසා ඇතැම් දෙමව්පියන්ට සිරගත වෙන්න සිද්ධ වුණා. දරුවෝ නොමග යනකොට දෙමව්පියෝ දඬුවම් කරනවා. දඬුවම් කරනකොට දරුවන්ගේ ජීවිතවලට හානියක් සිද්ධ වුණොත් නීතියට අනුව දෙමව්පියෝ වැරදිකාරයෝ. ඒ වගේම ඒ තුල දරුවන්ගේ විනාශය කොච්චර සිද්ධ වුණාද? ඒ නිසා මේ උපකරණත් එක්කත් අපිට තියෙන්න ඕනේ යම්කිසි සීමාවක්. නිදහස කිව්වට ඒ නිදහස අවභාවිත කරන්නේ නැතුව නිදහස අර්ථාන්විතව ගත කරන්න අපට මනසක් තියෙන්න ඕනේ. අන්නේ මනස හදලා දෙන්නේ පින්වත්නි ධර්මයේ තුල. ධර්මයේ තුල සීමා තියෙනවා. ඒ සීමාව තුල ඉන්න තාක්කල් එයාගේ ජීවිතයට අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ රකින්න තාක්කල් ඔබ ධර්මීය විසින් ආරක්ෂා කරනවා. ධර්මයෙන් ඈත් වුණොත් ඒ සීමාව පැන්නුවොත් ඒ සීමාවෙන් දුරු වුණොත් ඒ ධර්මයේ ඔබව රකින්නේ නැහැ. ඔබ ධර්මයට සමීප වෙලා ඔබ ධර්මයේ තුල ජීවත් වුණොත් ඔබව ආරක්ෂා කරනවා. ඒ සීමාව තුල හිටියොත් ඔබට ආරක්ෂාව තියෙනවා. ඒ සීමාව තුල ඔබට නිදහසක් තියෙනවා. ඒ වගේම මේ සීමාවෙන් අතික්‍රමණය කළොත් වෙරළ ඉක්මවා ගියොත් සාගර ජලය එතන තියෙන්නේ සුනාමියක්නේ. සුනාමිය පින්වත්නි විනාශයක්නේ. ඒ වගේ තමයි අපේ ජීවිතවලත් නිදහස තියෙන්න ඕන. ඒ නිදහස සීමාවක් වෙන්න ඕන. ඒ සීමාව තුල අර්ථාන්විතව නිදහස භුක්ති විඳින්න අපට කියලා දෙන්නේ මේ ධර්මය.
මේ ධර්මය දන්න කෙනාට අමුතුවෙන් ඒ ගැන කරුණු කියලා එයාව හික්මවන්න ඕන කරන්නේ. එයාට ඒ ශික්ෂණය, ඒ හික්මීම નિરાයාසයෙන් ධර්මය තුලින් ගොඩ නැගෙනවා. ආයාසයෙන් ඒ සිද්ධ කරන්න උවමනා කරන්නේ නැහැ. ඒ නිසා අපි ධර්මය දැනගන්න තමයි මේ ධර්මය තුල තියෙන නිදහසත් අපිට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ධර්මය තුල ලබා දීලා තියෙන නිදහස අපේ විනාශය කරා හේතු නොවන නිදහසක් කියන එක ඔබ කල්පනා කරන්න ඕන. අද නිදහස් දවසේ ඔබට නිදහස ගැනම දේශනාවක් කරන්න කල්පනා කළේ. ඒ සඳහා අපි මාතෘකා විදියට ඉදිරිපත් කළේ විමර්ශන සූත්‍රය. විමර්ශකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝ පරියායං අජානන්තේන තථාගතේ සමන්නේසනා කාතබ්බා සම්මා සම්බුද්ධෝ වා නොවා ඉති විඥාන යාති කියලා දේශනාවේ සඳහන් වෙනවා. මේ දේශනා පාඨයේ අදහස වෙන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මහණෙනි, යම්කිසි කෙනෙකුට, සිත දියුණු කෙනෙකුට නෙවෙයි, සිත දියුණු කරමින් ඉන්න කෙනෙකුට, රහතන් වහන්සේලාට නම් ඒ ප්‍රශ්න නැහැ. පෘථග්ජන අපට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධයක් තියෙනවා හෝ නොතිබෙනවා හෝ වෙන්න පුළුවන්. ඒ අවබෝධය ඇති කර ගන්නට බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමර්ශනය කරන්න අවස්ථාව තියෙන බව බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ධර්මය පිළිබඳව, සංඝයා පිළිබඳවත් ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ තුල ඔබ විමර්ශනය කරමින් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව අවබෝධය ඇති කරගෙන, ඒ තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති කරගෙන, ශ්‍රද්ධාව ඇති කරගෙන සරණ ගිහිල්ලා මේ ධර්මය තුල පෙන්වා දෙන නිදහස භුක්ති විඳිමින් ඒ නිදහසේ උපරිම ඵලය ලබන අමාසුවය සාක්ෂාත් කරගන්න ඔබට මේ උතුම් දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද ඔබ ලක් FM ගුවන් විදුලිය ඔස්සේ නිදහස් දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඔබ නිදහස් දවසේ නිදහස ගත කරමින් ඉන්න වෙලාවේ අර්ථාන්විත නිදහසක් උරුම කරගත්තා. පින්කමක නිරත වෙන්න. බණ අහලා පින් සිද්ධ කරගත්තා. අප සිද්ධ කරගත්තා උතුම් පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වීම තුලින් දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අපට ආශිර්වාදය රැකවරණය සලසා දෙත්වා. සිදු කරන යහපත් කටයුතු සාර්ථක කරගන්නට දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය, රැකවරණ ශක්තිය සැලසේවා. උවදුරු උපද්‍රව බහුල කාලය තුල ජීවිතවලට රැකවරණය ආශිර්වාදයම ලැබේවා. අපට ආශිර්වාද කරන දෙවියනුත් ප්‍රාර්ථනීය බෝධියකට පත්ව නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා සාදු කියමු. ඒ වගේම ඔබ අප නමින් මියගිය රටේ උස් නිදහස වෙනුවෙන් ජීවිත පූජා කරන්නට යෙදුන අතීත මුතුන් මිත්තන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ ජාතික නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්නට යෙදුන
අපේ ගෞරවනීය මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝ යන්ට යෙදුන, රට නමින් ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් හේතු වේවා. ඒ ඇත්තෝ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. ධර්ම ශ්‍රවණය කළ ඔබට ධර්ම ශ්‍රවණය කරන්ට අවස්ථාව සැලසූ ලක් FM ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මෙලව නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මෙලව සුවපත් වේවා, පරලොව සුවපත් වේවා, දෙලොව සුවපත්ව කෙලවර නිවන් සුව සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අවසාන වශයෙන් අපි අපගේ දෙමව්පියන්ටද මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දස මස මා කුසේ දරා බිහි කල මගේ අම්මේ ගතේ රුධිර කිරට පෙරා පෙව්ව මගේ අම්මේ ආදරයේ සදාතනික උල්පත වූ අම්මේ මේ පින්ගෙන කෙලෙස් නිවා සැනසේවා අම්මේ උපන්දිනේ පටන් අපට මගේ පුතේ කියා ආදරයෙන් කරුණාවෙන් මට ඇමතෝ පියා සිහිකරනවා පපුවේ තියෙන උතුම් ගුණය දයා පින් දෙන්නම් පියාණනි